දැන් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ සම්පූර්ණ ප්‍රයෝජනෙ තියෙන්නේ ඒ කුසල ශක්තිය තියෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට. ඒකනේ අර ගාමිණී ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ මම දැකලා තියෙනවා බොහෝ කොට නිරතුරුව භික්ෂු සංඝයාට භාග්‍යතුන් වහන්සේ දහම් දෙසනවා. ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට එච්චර මේ උපාසක උපාසිකාවන්ට එච්චර නැහැ. ඊළඟට තවත් මේ දහම් දේශනා මේ අඩු අවස්ථා තියෙනවා. නමුත් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට භික්ෂු භික්ෂුණීන්ට බහුතරව බොහෝ කොට දහම් දේශනා කරනවා. මේකට හේතුව මොකද්ද? භාග්‍යතුන් වහන්සේ වදාලා ගාමිණී මම ඔබට තේරෙන්න උපමාවක් කියන්නම්. ඔබට තියෙනවා ඊටමත් සරුසාර කුඹුරක්. තවත් තියෙනවා එච්චර සරුසාර නැති මධ්‍යම ප්‍රමාණයේ කුඹුරක්. තව කුඹුරක් තියෙනවා ඊටමත් පුරන් වෙච්ච. ඒ කියන්නේ ගහක් කොලක්වත් හැදෙන්නේ නැති ඔහේ පිට්ටනියක් වගේ ඉඩමක් තියෙනවා. දැන් ඔබ වී වපුරනවා නම් ඉස්සෙල්ලාම වපුරන්නේ මොකේද? මොකේද ඉස්සෙල්ලාම වපුරන්නේ? අර සරුසාර කුඹුරේ. ස්වාමීනි සරුසාර කුඹුරේ. ඊළඟට වපුරන්නේ ඊළඟ කුඹුරේ. ඉතින් ওই ඉතුරුනොත් අර පිට්ටනියක් වගේ කුඹුරටත් ඉහගෙන යනවා. හේතුව හරකෙකුට හරි කන්න බැරියයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගාමිණී ආන්න ඔය උපමාවෙන් තේරුම් ගන්න. මා උදෙසාම ඇවිල්ලා මා උදෙසාම ජීවිතේ කැප කළා ශාසන පිහිට ගන්න භික්ෂු භික්ෂුණී පිරිස ශ්‍රාවක පිරිස සූදානමින් සිටින්නේ. ඔවුන්ට මා නොයෙක් අයුරින් ධර්මයේ දේශනා කරනවා. අර සරුසාර කුඹුරේ ඉස්සෙල්ලාම වපුරනවා වගේ. ඊතරම් සරුසාර නැති කුඹුර වපුරනවා වගේ ඊළඟට මං උපාසක උපාසිකාවන්ට දහම් දේශනා කරනවා. ඒ අයගේම ප්‍රයෝජනෙ තියෙනවා අච්චර නැහැ. ඊට පස්සේ දේශනා කළා මේ අර පුරන් කුඹුර මේ පුරන් කියලා කියන්නේ සරුසාර නැති අර කුඹුරක් තිබ්බේ. ආන්නේ කුඹුර හරකෙකුට හරි කන්න බැරියයි කියලා වපුරනවනේ. ආන්නේ වගේ මම අන්‍යාගමික තීර්ථකයන්ට දහම් දේශනා කරනවා. මක්නිසාදයක් අනේ මේන් එක බණපදයක් හෝ තේරුනොත් මවුන්ට බොහෝ කල හිතසුව පිණිස පවතිනවා කියන අදහසින්. ආන්නේ වගේ පින්වත්නි මේ ධර්මයේ තේරුනොත් වැටහුනොත් කොච්චර ලාභයක්ද? නොතේරුණත් නොවැටහුණත් එක බණපදයක් හරි තේරුනොත් ඔබට බොහෝ කල හිතසුව පිණිස පවතිනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ කාලේ අන්‍ය තීර්ථකයන්ට පවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා එක බණපදයක් හරි වැටහිවා කියන අදහසින්. ඒ නිසා මේ ධර්ම දේශනාවකින් එක වචනයක් තේරුණත් ඒක ඔබට යහපත පිණිස පවතිනවා. ඉතින් අද බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය ඔබට අසන්ට ලැබෙන්නේ පංච උපාදානස්කන්ධ විග්‍රහයෙන්. මේ පංච උපාදානස්කන්ධය කියන එක විස්තර කළේ බුදුරජාණන් වහන්සේ. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. එතකොට බුදු කෙනෙක්ම පහළ වෙලා තමයි මේ පංච උපාදානස්කන්ධය විස්තර කරන්නේ. බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධේ වචනයක් ගන්න විස්තර කරනවා. පින්වත් මහණෙනි උපාදානස්කන්ධ පහයි. ඒ තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට රූපය කියන්නේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල්. වේදනා කියන්නේ විඳින දේවල්. සංඥා කියන්නේ හඳුනා ගන්න දේවල්. සංකාර කියන්නේ චේතනා පහළ කරන එකට. විඥානය කියන්නේ දැන ගැනීමට. එතකොට මේ පංච උපාදානස්කන්ධය මේ රූප වේදනා සංඥා සංකාර විඥාණයට
යම් කිසි කෙනෙක් බැඳෙනවා. ඒකට කියනවා උපාදාන කියලා. රූපයට බැඳෙනවා. වේදනාවට බැඳෙනවා. සංඥාවට හිතෙන් බැඳෙනවා. සංඛාර වලට බැඳෙනවා. විඥාන වලට බැඳෙනවා. ඒ නිසා උපාදාන. ස්කන්ධ කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර කියන පංච උපාදානස්කන්ධය මේ ස්කන්ධ පහ 11 ආකාරයකින් පවතිනවා. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේ අතීතේ තියෙනවා. පංච උපාදානස්කන්ධයේ වර්තමානයේ තියෙනවා. පංච උපාදානස්කන්ධයේ අනාගතයේ තියෙනවා. අතීතේ තිබුණා. වර්තමානයේ තියෙනවා. අනාගතේ හට ගන්නවා. මේ පංච උපාදානස්කන්ධය ආධ්‍යාත්මිකව තියෙන තමාගේයි සලකන පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධේ බාහිරව තියෙනවා. ඒක බාහිර පංච උපාදානස්කන්ධය. අජ්ජත්තං වා බහිද්ධං වා. ඊළඟට ගොරෝසු ස්වභාවයෙන් අල්ලන්න පුළුවන් ස්පර්ශ කරන්න පුළුවන් ගොරෝසු ස්වභාවයෙන් පංච උපාදානස්කන්ධය තියෙනවා. ඊළඟට මේ සියුම් ස්වභාවයෙන් තියෙනවා. දැන් ඔන්න අපිට ගොරෝසු පංච උපාදානස්කන්ධය දෙවියන්ට සියුම් පංච උපාදානස්කන්ධය. දෙවියන්ට ගොරෝසු පංච උපාදානස්කන්ධය බ්‍රහ්මයන්ට තවත් සියුම් පංච උපාදානස්කන්ධය. ඊළඟට හීන පහත් ස්වභාවයෙන් යුතු ලෝකවල පංච උපාදානස්කන්ධය තියෙනවා. ප්‍රනීත ලෝකවලත් පංච උපාදානස්කන්ධය තියෙනවා. දුර තියෙන පංච උපාදානස්කන්ධ තියෙන ළඟ තියෙනවා. මේ 11 ආකාරයකින් කොයි ආකාරයකින් හෝ රූපයට බැඳුනද වේදනාවට බැඳුනද සංඥාවට බැඳුනද සංස්කාරවලට බැඳුනද විඥානවලට බැඳුනද මේ තමයි පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ. ඔය 11 ආකාරය තමයි ස්කන්ධ කියලා කියන්නේ. කාලයත් අවකාශයත් අතර පැවැත්ම. ඒ අතීත අනාගත වර්තමාන කියන තුන කාලයත් එක්ක සම්බන්ධයි. තමා බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ කියන එක අවකාශයටයි දේවල්. ඒකට කාලයත් අවකාශයත් අතර පැවැත්ම තමයි ස්කන්ධ කියලා කියන්නේ. එතකොට පින්වතුනි දැන් බලන්න මේ වචනයක් ගානේ තෝරනවනි භාග්‍යතුන් වහන්සේ කියලා දෙන්න කෙනෙක් නැතුව මහා බෝධිසත්වයෝ සිද්ධාර්ථ මහා බෝධිසත්වයෝ ජයසිරි මහා බෝසෙවෙනි වජිරාසනයේ මත අසුන්ගෙන මේ සියල්ල අවබෝධ කළා. තවම රහත් වෙලා නැහැ. පංච උපාස්කන්ධයේ අවබෝධයත් එක්ක තමයි සම්මා සම්බුදු වුනේ. සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවබෝධ කළේ නැහැ. කතං කරණියං කළ යුතු දේ කරලා අවසන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තුන මේවා විමසන්න ගත්තේ භාග්‍යතුන් වහන්සේ බෝධිසත්ව අවදීමයි. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධයේදී අවබෝධ කළා සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සමස්තයක් වශයෙන් මේ දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටයි. සමස්තයක් වශයෙන් දුක කියන්නේ පංච උපාදානස්කන්ධයට. ඊට පස්සේ පින්වත්නි මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරනකොට දැන් මේ අපිට ඇහැට පේනවා කනට ඇහෙනවා නාසයට දැනෙනවා දිවට දැනෙනවා කයට දැනෙනවා හිතට හිතෙනවානේ. මේ ඔක්කොම කොටස් පහකටයි අයිති. එක්ක රූප වේදනා සංඥා සංකාර විඥාන. මේක අවබෝධ කරන්න ගියාට පස්සේ පින්වත්නි මේකේ තියෙන්නේ මෙහෙම එකක්. අපි බලමු මොකද්ද මහා බෝධිසත්වය අවබෝධ කළේ කියලා. අපි දැන් භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි කියන මේ දහම් පරයයන් පසුගිය කාලේ ධර්ම දේශනා කරද්දී ගොඩාක් විස්තර කළේ බුද්ධත්වයට පත් වෙන්න කලින්ම මේවා අවබෝධ කළා නේ. මේවා තේරුම් ගත්තා නේ ආශ්චර්යයි අద్භූතයි කියලා. ගුරුවරයෙක් නැතුව කියලා දෙන්න කෙනෙක් නැතුව පුබ්බේව මේ බික්ඛවේ සම්බෝධා අනබි සම්බුද්දස්ස බෝධිසත්තස්සේව සතෝයි තද හෝසි. පඨමස්සාද සූත්‍රයේ පංච උපාස්කන්ධ සංයුත්තේ
සම්මා සම්බුදු නොවි සිටියදීම මට මෙහෙම හිතුණා. කෝනුකෝ රූපස් අස්සාදෝ කෝ ආදීනෝ කින් නිස්සරණ. කුමක්ද රූපේ ආස්වාදය, කුමක්ද රූපේ ආදීනවය, කුමක්ද රූපේ නිස්සරණය. පින්වතුනි, රූපය කියන එක ගත්තොත් මේක කොටස් තුනකට බෙදෙනවා. එකක් රූපේ නිසා අපිට ආස්වාදයක් එනවා. ඒ වගේ රූපේ නිසා විඳවනවා. ඔය ආස්වාදයක් ලැබෙන එකත් විඳවන එකනොත් වෙන්නේ සංසාරේ යන එකම තමයි. නිර්වාණය කියලා කියන්නේ මේ රූපෙන් නිදහස් වීම. මේ ලෝක සත්වයාම මේ සකල ලෝක සත්වයා කොටස් තුනකට අයිති. එක්කෝ පංච උපාදානස්කන්ධයෙන් ආස්වාදේ විඳින. නැත්තම් පංච උපාදානස්කන්ධයෙන් විඳවන. එහෙම නැත්තම් පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වුණ රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා අද කාලේ නැහැ. එහෙනම් අනිවාර්යෙන් අද කාලේ සිටින්නේ ආස්වාදයේ යාදීනවේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් ආස්වාදේ විඳින පිරිසක් ඉන්නේ. ඊළඟට ඒ ආස්වාදයේ අනිත්‍ය වී යද්දී විඳවනවා. ඔච්චරයි තියෙන්නේ. ආස්වාදයයි විඳවිල්ලයි ආදීනවයි විතරයි අපේ ජීවිතේ තියෙන්නේ. නිස්සරණයක් හොයන්නෝ කවරහොද? ඊටාම සුළු පිරිසක් නිස්සරණේ හොයන්නේ. ඉතින් පින්වත්නි, රූපය කියන එක අපි දැන් කියවනේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල්. ඒතකොට දැන් අපි මේ ශරීරය ගත්තොත් සතර මහා ධාතුත් සතර මහා ධාතුන් හටගත් පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට මේ රූපය කියන එක බුදුරජාණන් වහන්සේ මේක අවබෝධ කරගන්න නම් මේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණය කියන එක තේරුම් ගන්න රූපය කියන එක තේරුම් ගන්න කිව්වා. දැන් ඊටත් කලින් අපි තව කොටසක් තේරුම් ගමු. ඊළඟට මහා බෝධිසත්වෝ ජයශ්‍රී මහා බෝසෙවෙනීම කල්පනා කළා වේදනාවේ ආස්වාදේ කුමක්ද? වේදනාවේ ආදීනවේ කුමක්ද? වේදනාවේ නිස්සරණේ කුමක්ද? සංඥාවේ ආස්වාදේ කුමක්ද? සංඥාවේ ආදීනවේ කුමක්ද? සංඥාවේ නිස්සරණේ කුමක්ද? සංකාරවල ආස්වාදේ කුමක්ද? ආදීනවේ කුමක්ද? නිස්සරණේ කුමක්ද? විඥානයේ ආස්වාදේ කුමක්ද? ආදීනවේ කුමක්ද? නිස්සරණේ කුමක්ද කියලා මහා බෝසෙවෙනීම විමසුවා. එතකොට මහා බෝධිසත්වයන්ට අවබෝධ වුණා තස්සමයම් භික්කවේ ඒතද හෝසි. මට මෙහෙම හිතුණා. යංකෝ රූපම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස් අස්සාදෝ. රූපය මුල් කරගෙන සැපක් සෝමනසක් හට ගන්නවද? මේ රූපේ ආස්වාදයයි. දැන් බලන්න, රූපය හෝ වේදනාව හෝ සංඥාව හෝ සංකාර හෝ විඥානය මුල් කරගෙන සැප සෝමනස හට ගන්නවා, සතුට උපදිනවා, සැපය උපදිනවා. ඒක තමයි ආස්වාදය. ඊළඟට යං රූපං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. රූපය යම්සේ අනිත්‍ය වෙනවද, දුක් වෙනවද, වෙනස් ස්වභාවයකටපත් වෙනවද? අයං රූපස් ආදීනෝ. මේක තමයි රූපේ ආදීනවේ. ඒ තමයි අනිත්‍ය ස්වභාවය. යෝ රූපස්මින් චන්දරාග විනයෝ චන්දරාගප්පහානං ඉදං රූපස්ස නිසරණං. රූපය කෙරෙහි තියෙන චන්දරාගය කැමැත්ත දුරු කරනවා නම්, දුරින්ම දුරු කරනවා නම් මේක තමයි රූපේ නිසරණය. ඔන්න ආස්වාදයේ ආදීනවේ නිසරණය. සම්මා සම්බුද්ධත්වයට පත් නොවි සිටියදීම පංච උපාදානස්කන්ධයේ ආස්වාදයේ ආදීනවේ නිසරණය යන්තාග්ද විමසුවා. රූපේ නිසා, වේදනාව නිසා, සංඥාව නිසා, සංස්කාර නිසා, විඥානය නිසා සැපක් සොම්නසක් හට ගන්නවා. ඒක ආස්වාදේ. මේව වෙනස් වෙලා යනවා. ඒක ආදීනවයි. දැන් මේ තරුණ කාලේ කොල්ල කුරුට්ටෝ
එහෙ දුවනවා මෙහෙ දුවනවා ක්‍රීඩා කරනවා නටනවා සින්දු කියනවා hina වෙනවා. මේ රූපේ ආස්වාදය. දැන් කාලයක් ගියාට පස්සේ මේවා ඔක්කොම වකුටු ගහිනවා. දත් හැලෙනවා. ඇහැ පේන්නේ නැතු යනවා. ඇඳට වැටෙනවා. මල මුත්‍රා ගුඩේ ඉන්නවා. එදාට අර තිරියන් කාලේ නටපුනාට ගන්නෑ. දැන් මොකද්ද? ආදීනවේ. ආදීනවේ. අවුරුදු 16 වස් පිරුණු අවුරුදු 16 සොඳුරු දියණියක් දෙස බලා කෙනෙක් ආස්වාදයෙන් ඉන්නවා. ලස්සනයි කියලා. ඈම අවුරුදු 90ක් වෙනවා. වැහැරී ගිය මැහැල්ලක්. එදාට අර ආස්වාදෙන්නේ. එදාට තියෙන අර රූපේම අනිත්‍ය වෙලා. ආදීනවි. ඊට පස්සේ ඈ මැරෙනවා උඩු බැලිය අතට මල සිරුරක්. ඈ සෝහනට ගිහින් දානවා. ඉදමිලා බල්ලෝ බලල්ලෝ හිවල්ලු උකුස්සු ගිජු ලිහිනියෝ සතු කනවා. ඇට සැකිලි වලට බවපත් වෙවි යනවා. මොකද්ද මේ වෙනස් වෙවි යන්නේ? අර ආස්වාදී විඳපු රූපේම අනිත්‍ය වී ගියා. ඒක රූපේ ආදීනවය. සැප සහගත වේදනා එනවා. ඒ අනිත්‍ය වෙලා යනවා. ඒ විඳින සැපේ ආස්වාදේ අනිත්‍ය වෙන එක ආදීනවය. විඳින සැපේ සංඥාවෙන් ඒක ආස්වාදය. හඳුනා ගන්න දේවල් වලින් ආදීනවය. වෙනස් වීම. ඔන්න ලස්සන චිත්‍රපටියක් ෆෝන් එකකින් තරුණ දරුවෙක් චිත්‍රපටියක් බල ඉන්න ආස්වාදේ. ඒ ඊට පස්සේ ඔනේකේ මේ බැටරි බහිනවා. එතකොට මෙයාට දැන් ෆෝන් එක අක්‍රිය වුණා. දැන් තරහා එනවා. ඇයි මේ? අනිත්‍ය වුණා. දැන් විඳවන්නේ මොකද? ආදීනවි. එතකොට ওই විදිහට කෙලවරක් නැහැ. ආස්වාදයේ පිටිපස්සේ දුවනවා ආදීනවීට වැළපෙනවා. ආස්වාදයේ ඉදිරියේ hina වෙනවා ආදීනවී ඉදිරියේ වැළපෙනවා. ඔච්චරයි ජීවිතේ. ඔතනින් එහාට පැන ගන්න බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න ඕන. ඔය සීමා දෙක පැන ගන්න බුදු කෙනෙක් පහළ වෙන්න ඕන. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම තමයි පහළ වෙලා නිස්සරණේ ඒ රූපේ කෙරෙහි තියෙන චන්දරාගය දුරු කරන හැටි දේශනා කරන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ. බලන්න ලෝකිට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම කොයිතරම් ශ්‍රේෂ්ඨයිද? දැන් අපි මේ පින්වතුන් දරුවෝ පුංචි සුරතල් දරුවෝ hina වෙනවා බොළඳ බස් කියනවා. ඊට පස්සේ ඒ ඉදිරියේ සතුටු වෙනවා. සුරතල් සිනා පාලා දත් කැකුළු පාලා. පුංචි ළමයි hina වෙනකොට සෙල්ලම් බතු වෙනකොට සතුටුයි. අම්මේ තාත්තේ කියලා ඇඟේ ඉල්ලෙනකොට සතුටුයි. වැළඳ ගන්නකොට සතුටුයි. ගී කියමින් නටනකොට හරි සතුටුයි. ඔය ළමයි කාලයක් ගිහිල්ලා අම්මට ආදරේ නැති වෙනවා. තාත්තට ආදරේ නැති වෙනවා. කෙල්ල හොරෙන් පැනලා යනවා. කොල්ලා මද්ද්‍රව්‍ය වලට හුරු වෙනවා. දැන් අම්මගේ පපුවේ ඇවිලෙන ගින්නට කියන නම මොකද්ද? ආදීනවය. එදා දරුවෝ hina වෙවි නටනකොට ඇතිවෙච්ච සතුටට කියන නම මොකද්ද? ආස්වාදය. ඒ සුරතල් සිනා පාලා බොළඳ බස් කියලා ඉන්නකොට තව දරුවෝ පතනවා. මේ වාගේ උන් තව කොච්චර හිටියම් මොකෑ කියලා. ඕන් වෙනස් වෙනකොට එක දරුවෙක් එපා කියලා පතනවා. ආදීනවි. ඉතින් ඒ නිසා මේ ලෝකයේ ආස්වාදය ඔතන එහාට නික්ම යෑමක් නැහැ. නික්ම යන්න බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕන. නිස්සරණය චන්දරාගය දුරු කරන හැටි දේශනා කරන්නේ බුදු කෙනෙක්.
ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා යාව කීවං සාහං භික්ඛවේ ඉමේසං පංචන්නං උපාදානක්ඛන්දානං එවං අස්සාදංච අස්සාදතු ආදීනවං ච ආදීනවතු නිස්සරණංච නිස්සරණතෝ යතහ භූතං අබ්බඤ්ඤාසින් යම්තා රූපේ වේදනාවේ සංඥාවේ සංකාරේ විඥානේ ආස්වාදේ ආස්වාදේ වශයෙන් ආදීනවේ වශයෙන් නිස්සරණේ වශයෙන් අවබෝධ නොකලාද ඒතාහ නේවතාවාහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සසමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති පච්චඤ්ඤාසින් ඒතාක් මම ලෝතුරා සම්මා සම්බුදුනා කියලා ලෝකෙට ප්‍රතිඥා දුන්නේ. ලෝකෙට සම්මා සම්බුදුනා කියලා ප්‍රතිඥා දුන්නේ මේ පංච උපාදානස්කන්ධේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණය ඒ විදිහටම අවබෝධ කරපු දවසට මෙන්න ආස්වාදයේ විදිහට අවබෝධ කළා මෙන්න ආදීනවේ විදිහට අවබෝධ කළා නිස්සරණේ විදිහට අවබෝධ කළා. භාග්‍යතුන් වහන්සේටත් රූපේ නිසා වේදනාව නිසා සංඥාව නිසා සංස්කාරය නිසා විඥාන නිසා සැපක් සොම්නසක් හට ගන්නවා. ඒක භාග්‍යතුන් වහන්සේ දකින්න ආස්වාදය. භාග්‍යතුන් වහන්සේ තුලත් තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය වී යනවා. ඒක භාග්‍යතුන් වහන්සේ දකින්නවා මේක ආදීනවි. ඒ රූප වේදනා සංඥා සංකාර විඥානවල ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ අවබෝධ කරපු නිසා චන්දරාගේ දුරු වුණා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට රූපේ වෙනස් වෙද්දී වේදනාව වෙනස් වෙද්දී සංඥාව වෙනස් වෙද්දී සංකාර වෙනස් වෙද්දී විඥාන වෙනස් වෙද්දී දුක උපදින්නේ. ඒ වගේම ආස්වාදයේ ලබද්දී කෙලෙස් උපදින්නේ. ඒ නිසා ලෝකේ සියලු මිමි ඉක්මවා ගියා. ඉතින් ඒ නිසා තම තමන්ගේ ජීවිතේ බලන්න ආස්වාදයක් දැන් බඩගින්නේ ඉන්නවා. ඔන්න ඉන්න කෙනෙකුට කෑමක් ලැබෙනවා. ඒ ඔන්න ආස්වාදේ. ඒක වෙනස් වෙවි යනවා ආදීනෙමි. ආයෝන වෙනවා. ඊළඟට ප්‍රිය තෙපුල් මේ බෙනෙමින් තරුණ තරුණියන් සිනහවෙන් පෙමින් ඉන්නවා ආස්වාදේ. විරසක වෙනවා ආදීනෙමි. ඒ නිසා ආස්වාදයේ ආදීනෙමි හැමතැනම තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ ප්‍රඥාව ගොඩක් තියෙන කෙනෙකුට ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ රූපයෙන් නිදහස් වෙන හැටි, වේදනාවෙන් නිදහස් වෙන හැටි, සංඥාවෙන් නිදහස් වෙන හැටි, සංකාරවලින් නිදහස් වෙන හැටි දේශනා කර උග්ගටිතඤ්ඤෝ කියන ඇත්තන්ට. නිස්සරණේ කියව මාර්ගය විතරයි කියන්න ඕනේ නිදහස් වෙනවා. එච්චර ප්‍රඥාව. ඊළඟ විපඤ්ඤිතඤ්ඤෝ කෙනාට විස්තර වශයෙන් කියන්න ඕන කෙනාට රූප වේදනා සංඥා සංකාර විඥානවල ආදීනවම කියනවා. ආදීනව කියනකොට යාලා නිදහස් වෙලා යනවා. නෙය්‍ය කෙනාට ආස්වාදයක් කියලා දෙන්න ඕන, ආදීනවයක් කියලා දෙන්න ඕන, නිස්සරණයක් කියලා දෙන්න ඕන. එයත් බොහෝ කාලයකින් මේක විමසලා අවබෝධ කරනවා. අද ඔය තුන් ගොල්ලම නැති තරම්. අද ඉන්නේ පද පරම. ඒ කියන්නේ ධර්මයේ වචන ටික අල්ලා ගන්නවා. නමුත් අවබෝධයක් කරා යන්නේ. ඒ ඇත්තෝ අනිවාර්යයෙන්ම වචන ටික හරි අල්ලා ගන්න ඕන. මොකද ඊළඟ අවස්ථාවේ උග්ගටිතඤ්ඤ හෝ විපඤ්ඤතඤ්ඤ හෝ නෙය්‍ය හෝ වෙන්නේ දැන් පද පරම කෙනා. මොකද අර තුන් ගොල්ලම නිදහස් වුණා. ඒ නිසා ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්මයේ වචනයක් හරි මතක තබා ගැනීම ඒසා විපාකයි. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ මේ සියලු දේවල්
ගුරුපදේශ රහිතව කිසි කෙනෙක්ගෙන් අහන්න නැතුව තනියම මහා බෝධිසත්වය අවබෝධ කළා. ආශ්චර්යයි. ඒ අවබෝධය තුළින්ම සම්මා සම්බුදු වුණා. ශ්‍රාවකයන්ට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේ තේරුම් ගන්න නොයෙක් උපමාවලින් බුදුරජාණන් වහන්සේ විස්තර කළා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ රූපේ දිහා බලන්න කිව්වා පෙන පිටක් හැටියට. මහා ගංගාවක ජලය ගලාගෙන යද්දී ඉවුරු වලට පෙන එකතු වෙනවා. ඒ පෙන දිහා බලන්න කිව්ව කෙනෙකුට හරයක් තියෙනවා. නිකම් පෙන ගොඩක් තියෙනවා, හරයක් නැහැ. ස්ථීර දෙයක් නැහැ. හිස් දෙයක් විදිහට, අස්ථීර දෙයක් විදිහට, තුච්ඡ දෙයක් විදිහට තියෙන ගණ්ඩ දෙයක් නැහැ පෙනවල. ආන්නේ වගේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය පේන පින්ඩූපමං රූපම් පෙන පිටක් වගේ දකින්න කිව්වා. මේකේ ස්ථිරසාර දෙයක් නැහැ. මම මගේ කියලා ගන්න දෙයක් නැහැ. අනිත් එක යම් තාක් රෝග ඇද්දී සියලු රෝග හට ගන්නා වූ තුච්ඡ ශරීරයක්. කුණු වෙනවා, ගඳ ගහනවා, උදේ හවස හොදන්න ඕන. මේකට නිතර කවන්න ඕන, පොවන්න ඕන, සහසන්න ඕන. වේදනාව ගෙනත් දෙන තැන් වලට බෙහෙත් දාන්න ඕන. අවසානයේ මේ ශරීරයම අපිව නැසලා දානවා. තුච්චයි. කෙලෙහි ගුණ නැහැ. ශරීරයට. හිස් මේ ශරීරේ මම මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ. අනිත්‍යයි. පෙන පිටක් උපමාවට අරන් බලන්න කිව්වා මේ රූපේ දිහා. එතකොට යාට රූපේ ආදීනව ප්‍රකට වෙනවා. එතකොට මේ වාගේ දෙයකින් නේද මේ සතුටක් හොයන්නේ, ආස්වාදයක් හොයන්නේ. එතකොට ආස්වාදයේ ඉදිරියේ යාගේ සරාගී බව නැති වෙනවා. ආදීනව ඉදිරියේ ඇති වෙන පටිඝය නැති වෙනවා. එතකොට අවිජ්ජා දෝමනස දෙකෙන් හිත නිදහස් වුණාට පස්සේ මේ කල්පනා කරන ක්‍රමයෙන් විනය ලෝකයේ අවිජ්ජා දෝමනසං සතිපට්ඨානෙට හිතපත් වෙනවා. ඒක ආර්ය අෂ්ටාංග මාර්ගයයි. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා මේ වේදනාව දිහා බලන්න කියලා වැස්ස කාලේ වතුර වැටෙනකොට ඒ වතුරේ ඇති වෙනවා දිය බුබුලු. දැන් මේ දිය බුබුලක් ගන්න පුළුවන්ද? ඒකේ හරයක් තියෙනවද? ඒක දිහා බලනන් ඉන්න කෙනෙකුට හිස් දෙයක් විදිහට, අනිත්‍ය දෙයක් විදිහට, තුච්ඡ දෙයක් විදිහට තමයි දිය බුබුල පේන්නේ. වේදනාවත් ඒ වගේ. කොයි තරම්නම් සැප වේදනා ඇති වුණාද අපිට? ඒ සෑම සැප වේදනාවක්ම අනිත්‍ය වුණා. දුක් වේදනා ඉපදුණා. කොයි තරම්නම් දුක් වේදනා ඇති වුණාද? ඒ සියල්ලම අනිත්‍ය වුණා. උපේක්ෂා සහගත සැප දුක් රහිත වේදනා ඇති වුණා. ඒවත් අනිත්‍ය වුණා. ඇති වෙනවා නැති වෙනවා. දිය බුබුලක් වගේ. එක තියාගෙන ඉන්න බෑ. සැපක් ඇති වුණාම සැප තියාගෙන ඉන්න පුළුවන්ද? එහෙම තියාගෙන ඉන්න බෑ. වෙනස් වෙනවා. ඒ නිසා දිය බුබුලක් දිහා බලනවා වගේ බලන්න කිව්වා. එකක් ඉපදිලා අනිත් එක නැතිලා තව එකක් උපදිනවා. ආන්නේ වගේ වේදනාව අනිත්‍යයි. මේ hina වෙවි ඉන්නවා. මේ අඬනවා. මේ අඬනවා, මේ hina වෙනවා. වේදනාව අනිත්‍යයි. ඒ නිසා බුබ්බුලූපමා වේදනා දිය බුබුලක් වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සංඥාව හොඳට විමසන්න කිව්වා. දැන් අතන දිය බුබුලක් විදිහට වේදනාව විමසද්දී අර වේදනාවෙන් ආස්වාදේ විඳිනවනේ. කෙලෙස් උපදින එකක් තියෙනවා, සරාගී වෙන එකක්. යථාර්ථය දැක්කම හිත සරාගී වෙන්නේ. ඊළඟට දුක් වේදනාවල තියෙනවනේ ගැටීම, ඒ දෝමනස්සේ උපදින්නේ නැහැ. ඒතර වේදනාවේ යථාර්ථය දකිනකොට අවිජ්ජා දෝමනස් වලින් හිත බැහැර වෙලා විනීය ලෝකේ අවිජ්ජා දෝමනසං
වේදනානුපස්සනාවේ හිත පිහිටනවා. රූපේදී කායානුපස්සනාව හිත පිහිටනවා. ඒ වේදනානුපස්සනාව වැඩිවීමක් ඇද්ද? ඒ වේදනානුපස්සනාව අයිති වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට. ඇයි ඇත්ත ඇති සැටියෙන් විමසවන්නේ? ඇත්ත ඇති සැටියෙන් දැකීම සම්මා දිට්ඨියනේ. ඒ සංකල්පනාව සම්මා සංකප්පනේ. ලස්සනට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිනවා පංච උපාස්කන්ධ විමසද්දී. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා සංඥාව හොඳට විමසන්න කිව්වා. සංඥාව කියන එක මිරිඟුවක් වගේ. ඈත තියෙනවා පායන කාලේ ඈත පේනවා වතුර වගේ පාරවල් වල එහෙම. එතකොට ඉස්සර ওই මිරිඟුවට දුවන මුවෝ වතුර පිපාසයෙන් ඈත වතුර වගේ පේනකොට දැන් ওই පාරවල් වල එහෙම මිරිඟුව අපි දැකලා තියෙනවා. මේ අර ඈත යන බස් එකේ හේවණැල්ලත් අර මිරිඟුවට වැටෙනවනේ. පුදුම වැඩි. එච්චර හොයන්න බෑ. වතුර වගේ. මෝ වතුර කියලා හිතාගෙන දුවනවා. එතන මිරිඟුව නැහැ. ඈත පේනවා. ඈත දුවනවා. අවසානයේ ගිහිලා එතනම මැරිලා වැටෙනවා. කවදාවත් මිරිඟුවෙන් ජලය හොයන්න බෑ. ඒ වගේ හඳුනා ගන්න දේවල් වලින් අපිට සැප ඇති වෙයි. අපි මෙහෙම වෙයි කියලා අපි හඳුනාගෙන සැපක් සොම්නසක් හොයාගෙන ගිය දේවල් වලින් අපි බලාපොරොත්තු වෙච්ච දේවල් ලැබුණද? හරියක් ලැබුණද? හඳුනා ගැනීම සංඥාව මිරිඟුවක් වගේ. එහි යථාර්ථයේ තේරුම් ගන්නකොට අවිජ්ජා දෝමනස්ස වලින් ආස්වාදයෙන් බැඳෙන ගතිය, ආදීනවෙන් ගැටෙන ගතිය හිතෙන් දුර වෙනවා. නිස්සරණේ පිහිටනවා. ඒතර බුදුරජාණන් දැන් මතක තියාගන්න ඕන ආස්වාදය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය මුල් කරගෙන සැපක් සොම්නසක් සතුටක් ඉපදෙනවා. ඒක ආස්වාදය. ඒ අනිත්‍යයි දුකයි වෙනස් වෙන ස්වභාවයට අයිති ඒක ආදීනවි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන චන්දරාගයේ දුරු කිරීමක් ඇද්ද? ඒක නිසානනේ. හොඳට තේරුම් ගන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගැටි ලියා ගන්න සංඛාර මේ චේතනා පහළ වෙන එක. ඇහින් රූප බලලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා, දිවෙන් රස විඳලා, කයෙන් පහස විඳලා, හිතෙන් අරමුණු හිතලා මේ චේතනා පහළ කරන ගතිය ඒකට කියන සංඛාර. මේ සංඛාරයන් අවබෝධ කරගන්න නම් මේ සංඛාර මේ විදිහට බලන්න කිව්වා. ඒ තමයි අරටුවක් හොයාගෙන යන කෙනෙක් කෙහෙල් වනයේකට ගිහිල්ලා මහා විශාල කෙහෙල් ගස් හොයලා මේකේ නම් අරටුවක් ඇති කියලා කෙහෙල් ගහ කපනවා. කෙහෙල් ගහ කපලා පතුරු ගලවා බලනකොට අවසානයේ අරටුවක් තියා එලියක්වත් හොයාගන්න බෑ. තිබ්බොත් ගොබයක්. ඒකට අර පතුරු ටික දිහා බලලා කල්පනා කරනවා මේකේ අරටුවක් නෑනේ. ඒ වාගේ මේ පෙනෙන ඇහෙන දැනෙන දේවල් වලට අනුව හිතා චේතනා පහල කර අපි යනවා අවසානයේ තියෙනවද මොනවා? දරුවෙක් ඉපදුනා නම් හොඳයි කියලා චේතනා පහල කළා. දරුවා ඉපදුනා. අනේ මේ කොල්ලා මේ පොඩි එකා මොන්ඩිසෝරි දාගන්න නැත්තම් මොන්ඩිසෝරි දැම්මා. පතුරු ගහනවා දැන් අරටුවක් හොයාගෙන. අනේ ඉස්කෝලේකට දාගන්න නැත්තම් ඉස්කෝලේට දැම්මා. ඒකක් කේල් පතුරක්. අරටුවක් නැහැ. හිත පිනා ගියේ නැහැ තාම. හරි කියලා හිතුන්නේ නැහැ. අනේ සිස්සත්ති කොට දාගන්න නැත්තම්. ආයේ කේල් ගහේ පතුරු ගැහුවා. අනේ සාමාන්‍ය පෙළ ඒ කෙහෙල් ගහ පතුරු ගැහුවා. උසස් පෙළ අනේ කැම්පස් එකට යන්න නැත්තම්. උපාධිය කරන්න නැත්තම්. හොඳ රස්සාවක් ගන්න නැත්තම්. අනේ පඩි වැඩි වෙනවනම් අනේ මේ ගෙයක් හදා ගන්න නැත්තම් කසාදයක් කරගන්න නැත්තම් තව දරු මල්ලෝ හදා ගන්න නැත්තම් මේ වාහනයක් ගන්න නැත්තම් හොඳ ඉඩමක් ගන්න නැත්තම් ඒකට ලෝන් එකක් ගන්න නැත්තම් ඒ ණය ගෙවීම ෆිනෑන්ස් වලට ගෙවීම මැරෙන කල්ම
අරක හොඳයි කියලා කේල් පතුරු ගලවා ඉන්නවා. අරටුවක් නැහැ. හවුද නැද්ද? අරටුවක් නැහැ. ඔය විදිහට මේ මොහොතේ පවා ඇති වෙන චේතනාව හරයක් නැති දෙයක් විදිහට කෙහෙල් ගහක අරටුවක් හොන කෙනෙකුට අරටුවක් හම්බෙන්නේ නැති වගේ ඒ සංඥාවෙන් බැලුවොත් එයාට මේ හිතලා පතලා චේතනාවකින් ආස්වාදයේ විඳින එක චේතනාව නිසා විඳවන එක ඒ අවිද්‍යාව දෝමනස දුරු වෙලා සතිපට්ඨානිත පිටනවා අවබෝධ වෙනවා චේතනාවේ යථා ස්වභාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ විඥානය අවබෝධ කරගන්න ඕනේ නම් විඥානය කියන කාරණාව විඥානය කියන්නේ ඇහෙන් රූප දැනගන්නේ විඥානය. ඒක ඇසී විඥාන. දැන් ඇහැට ශබ්ද දැනගන්නේ රූප. කනෙන් රූප දැනගන්නේ කනෙන් ශබ්දනේ. ඒතර කනෙන් ශබ්ද දැනගන්නේ විඥානය. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නේ විඥානය. දිවෙන් රහ දැනගන්නේ විඥානය. කයෙන් පහස දැනගන්නේ විඥානය. මනසෙන් අරමුණු දැනගන්නේ විඥානය. මේ විඥානයේ බුදුරජාණන් වහන්සේ වදාලා දකින්න කිව්වා හතරමං හන්දියක විඥාප වෙන්නන මැජික් කාරෙක් වගේ. කොයි පැත්තෙන් ආවත් ඇස් බැඳුම පෙන්නනවා. විඥාකාරය. ඒ නිසා මේ විඥානේ අනිත්‍ය දේ නිට්ටය විදිහට පෙන්නනවා. ඒතර මේවා සත්‍ය දේවල් විදිහට පෙන්නනවා. ඊට පස්සේ ආත්මයක් විදිහට දැනගන්නවා. ඒතර මේ විඥානයේ තුල මේ අවිද්‍යාව පුදුම විදිහට පැතිරිලා තියෙනවා. ඒ නිසා අවිද්‍යාවට ළඟම කාරණේ විඥානේ. අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන. ඉතින් විඥානයේ තියෙන ස්පර්ශය තුල ඒ නිසා වේදනා සංඥා චේතනා කියන තුල අවිද්‍යාව රූපේ තුල අවිද්‍යාව සම්පූර්ණයෙන් අවිද්‍යාව පැතිර ගියා. මැජික් කාර්යය මැජික් පෙන්නවා. පස්සේ කාලෙක මැජික් කාර්යය මැජික් කරන හැටි කෙනෙක් තේරුම් ගත්තොත් ඔන්න මැජික් පෙන්නන හැටි තේරුම් ගන්නවා යා. එතකොට අරයා මොන මැජික් කළත් මෙයාට එකෙන් 아무තු ආස්වාදයක්වත් මොකක්වත් උපදින්නේ නැහැ. ඔක කරන හැටි දන්නවා. ඒ වගේ මේ විඥානයේ මුල් වෙලා ඇති වෙන මේ පංච උපාස්කන්ධයේ වැඩපිළිවෙල තේරුම් ගත්තට පස්සේ කොයි විදියට පංච උපාස්කන්ධයේ වැඩ කළත් හිතට අවිජ්ජා දෝමනසෝ කෙලෙස් උපදින්නේ නැහැ. යථාර්ථය අවබෝධ වෙච්ච නිසා. ඒ නිසා පංච උපාදානස්කන්ධයේ දෙස බලන්ට බුදුරජාණන් වහන්සේ ආකාර පහක් වදාලා. රූපේ දිහා බලන්ට කීවා පෙන පිටක් වගේ. වේදනාව දෙස බලන්ට කීවා දිය බුබුලක් වගේ. සංඥාව දෙස බලන්ට කීවා මිරිඟුවක් වගේ. සංඛාර දෙස බලන්ට කීවා කෙහෙල් ගහක අරටුවක් වෙනවා වගේ. විඥානයේ දෙස බලන්ට කීවා විඥාකාරයක් වගේ. පින්වතුනි මේ පංච උපාදානස්කන්ධයේ කෙනෙක්ගේ ජීවිතේ එකට බද්ධ වෙලා තියෙන්නේ වෙනම විස්තර කරන්න බැරි තරම්. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා ගංගා යමුනා අචිරවති සරබු මහි කියන පංච මහා ගංගා වලින් සාගරයට ජලය ගලාගෙන යනවා. කවුරු හරි සාගරයෙන් දිය බිඳක් අරගෙන ඒ දිය බිඳේ තියෙන වතුර ටික මේ ගංගාවේ මේ යමුනාවේ මේ අචිරවතියේ මේ සරබුවේ මේ මහී ගංගාවේ කියලා වෙන් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. වෙන් කරන්න බෑ. ඊටත් වැඩිය දුෂ්කර දෙයක් තමයි කියනවා. භාග්‍යතුන් වහන්සේ මේ ජීවිතය රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහකට බෙදලා විස්තර කරපු එක.
චර සංකීර්ණ දෙයක් විස්තර කළා බුදුරජාණන් වහන්සේ. මහා බෝසෙවෙනි සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ කාගෙන්වත් අහන්න නැතුව වෙන ලෝකෙකින් පණිවිඩයක් නැතුව පුදවාගත් අනන්ත ප්‍රඥා සම්පත්තියෙන් මහ බෝධිසත්වයන් මේ වැටුණා. ප්‍රඥාවෙන් මේක කරන්නේ. දැන් බලන්න අර දුෂ්කර ක්‍රියාවෙන් හෝ ඒ වගේ නෙවෙයි මේක සිද්ධ වුණේ. ප්‍රඥාවෙන්. ඒතර මේ ප්‍රඥාව උපද්දවා ගන්න තමයි විතර්ක කොටස් දෙකකට දාලා ද්වේදා විතක්ක සූත්‍රය. ඊළඟට විතර්ක සංඨාන විතක්ක සංඨාන සූත්‍රය. ඊළඟට සැප වේදනාවට හිත යන්නේ නැතුව දුක් වේදනාවට හිත යන්නේ නැතුව ඊළඟට අප්‍රාණික ධ්‍යාන වඩමින් ඒ ආදි වශයෙන් යම් ප්‍රතිපදාවක් කළානේ. ඒතකොට ඒ හැම දෙයකින්ම හිත මෝරණ පැති වලට ගත්තා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩමින් ආනාපාන සතිය වඩමින් අවසානයේදී මොකකින් හරි උනේ ප්‍රඥාව මේරුවා. ඒතරේ මෝරපු ප්‍රඥාවෙන් බුදුරජාණන් මහ බෝධිසත්ව කල්පනා කරනකොට රූපේ ආසාදේ මොකද්ද කියලා ඉක්මනට වැටහෙනවා. ඒට තැතමුවේ නැහැ. තර්ක විතර්ක හිතෙන් කළේ නැහැ. කරුණු ගොනු කළා ගැලපුවේ නැහැ. අවබෝධ වුණා මේමයි කියලා. ඒකාන්ත සත්‍යයක් මිසක් අසත්‍යයක් නැහැ. ඉතින් ඒ නිසා ආශ්චර්යයි පින්වත්නි අద్භූතයි මහා බෝධිසත්වයන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධේ විස්තර කිරීම. දැන් පංච උපාස්කන්ධය කියන එක බලමු අපි දැන්. ගත්තොත් පින්වතුනි දැන් ඉස්සෙල්ලාම මේ පංච උපාස්කන්ධය ගැන තේරුම් ගන්න ඕන කෙනා පංච උපාස්කන්ධය ගැන තේරුම් ගන්න ඕන කෙනා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ මතක තියාගන්න. ඊට පස්සේ රූපේ කියන්නේ මොකද්ද? වේදනාව කියන්නේ මොකද්ද? සංඥාව කියන්නේ මොකද්ද? සංකාර කියන්නේ මොකද්ද? විඥාන කියන්නේ මොකද්ද කියලා වෙන වෙනම තේරුම් ගන්න. දැන් මේ කියන හැම දහම් කරුණක්ම අච්චරිය මනසෝ කියන දහම් පොත් වහන්සේගේ විස්තර කරලා තියෙනවා. අච්චරිය මනසෝ. ඊට පස්සේ මේ පංච උපාස්කන්ධය ওই විදිහට තේරුම් අරන් අර උපමා පහෙමුත් තේරුම් ගන්න. ඊළඟට මේ රූපය මම නෙවෙයි අනිත්‍යයි අනිත්‍යයි කියලා අනිත්‍ය වශයෙන් සිහි කරන්න. ඉස්සලාම අවබෝධ වෙන්නේ ප්‍රඥාව වෙන්නේ අපි කල යුත්තේ යෝනිසෝ මනසිකාරය. එවං යෝනිසෝ මනසිකාරෝතෝ පඤ්ඤාය අபிසමයෝ. මේ විදිහට යෝනිසෝ මනසිකාරය කරනකොට ප්‍රඥාවෙන් අවබෝධ වෙනවා. ඒ නිසා රූපේ අනිත්‍ය ස්වභාවය විමසන්න ඕන. ආස්වාදයේ හැටියට ආදීනවේ හැටියට නිස්සරණී විදිහට තේරුම් ගන්නවා. අපි ගමු රූපේ අරන් රූපේ සිහියට අරමුණු කරගෙන මේ රූපේ සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ රූපය හේතු නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වී යනෙහි. දැන් රූපේ කියන එක ආහාර සම්ප්‍රත්‍යයෙන් තියෙන්නේ. ආහාරයක් නැත්නම් රූපයක් පවතින්නේ නැහැ. ඒකට ආහාර නිසා රූපේ තියෙන්නේ. ආහාර සමුදය රූප සමුදය. එතකොට රූපය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි. ඊළඟට දැන් මේ වේදනාවත් එහෙම අනිත්‍යයි වේදනාව මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි. සංඥාව අනිත්‍යයි සංඥාව මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි. සංකාර අනිත්‍යයි සංකාර මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි. විඥානේ අනිත්‍යයි විඥානේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි. මේ විදිහට විමසනවා. ඒතර මේ ආත්මයක් නැහැ කියන එක පංච උපාදානස්කන්ධේ බුදුරජාණන් වහන්සේ අනාත්ම ලක්ෂණ සූත්‍රයේ වදාළනි. රූපංච භික්ඛවේ අත්තා අභවිස්ස. රූපේ ආත්මයක් වුණා නම් රූපේ ආබාධ පිණිස පවතින්නේ නැහැ. මගේ රූපේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා Tamanට ඕන විදිහට රූපේ තියෙන්න ඕන.
ඒ වුණාට රූපය අනාත්මයි. ඒ නිසාම රූපය ආබාධ පිණිස පවතිනවා. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා Tamanට ඕන විදිහට රූපේ තියාගන්න බෑ. වේදනාව ආත්මයක් වුණා නම් ආබාධ පිණිස පවතින්නේ වෙනස් වෙන්නේ. මගේ වේදනාව මෙසේ වේවා මෙසේ නොවේවා කියලා Tamanට ඕන විදිහට වේදනාව තියාගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වුණාට වේදනාව අනාත්මයි. ඒ නිසාම වේදනාව ආබාධ පිණිස පවතිනවා. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා Tamanට ඕන විදිහට තියාගන්න බෑ. ඊළඟට සංඥාව ආත්මයක් වුණා නම් ඒ සංඥාව නිට්ටයයි සුඛයි ආත්මයි කියලා අපි හඳුනාගෙන ඉන්න මේ සංඥාව ඒ විදිහටම තියාගන්න පුළුවන් වෙනවා. මේ රූප ගැන හඳුනා ගන්න දේවල් ඒ විදිහටම තියෙන්න ඕන. ආබාධ පිණිස නොපවතින්න ඕන. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා Tamanගේ වසඟේ තියෙන්න ඕන. එහෙම තියෙන්නේ නැහැ. අනාත්මයි. ඒ නිසා සංඥාව ආබාධ පිණිස පවතිනවා. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා Tamanගේ වසඟේ පවත්වන්න බෑ. චේතනාව සංඛාර ආත්මයක් ආත්මයක් වුණා නම් චේතනාව ආබාධ පිණිස වෙනස් නොවි තියෙන්න ඕන. ආබාධ පිණිස නොපවතින්න ඕන. මගේ චේතනාව මෙසේ වේවා මෙසේ නොවේවා කියලා Tamanට ඕන විදිහට චේතනා පහල කරගන්න පුළුවන් වෙනවා. එහෙම බෑ. හේතුඵල ධම. සංඛාර අනාත්මයි. ඒ නිසා සංඛාර ආබාධ පිණිස පවතිනවා. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා Tamanට ඕන විදිහට පවතින්නේ. විඥානයේ ආත්මයක් වුණා නම් විඥානය ආබාධ පිණිස පවතින්නේ. මාගේ විඥානයේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන් වෙනවා. එහෙම පවතින්නේ නැහැ. ওই විදිහට නම් කරුණු හේදිලා තියෙන්නේ කොමක්ද හිතන්නේ? විඥානයේ නිට්ටයයිද අනිත්‍යයිද? රූපේ නිට්ටයයිද අනිත්‍යයිද? වේදනාව සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? අනිත්‍ය දේ දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවා නම් එය මගේ ආත්මය කියලා ගන්න සුදුසුද? ගන්න සුදුසු නැහැ. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධය අතීතේ වේවා අනාගතේ වේවා වර්තමානයේ වේවා තමාගේ වේවා බාහිර වේවා ගොරෝසු වේවා සියුම් වේවා හීන වේවා ප්‍රනීත වේවා දුර වේවා ළඟ වේවා යන්තාකේ පංච උපාදානස්කන්ධයක්ද ඒ මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් දකින්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා පංච උපාදානස්කන්ධ ගැන ওই විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දැක්කොත් එහෙම. ඒවම් පස්සම් භික්ඛවේ සුතවා ආර්ය ශාවකෝ රූපස්මින් පිනිබ්බින්දති. රූපය ගැන අවබෝධයෙන් කලකිරෙනවා. වේදනාව ගැන අවබෝධයෙන් කලකිරෙනවා. සංඥාව ගැන අවබෝධයෙන් කලකිරෙනවා. සංකාර ගැන අවබෝධයෙන් කලකිරෙනවා. විඥාන ගැන අවබෝධයෙන් කලකිරෙනවා. අවබෝධයෙන් කලකිරෙනොත් නිබ්බින්දං විරාජ්‍යති. ඇලෙන්නේ පංච උපාදානස්කන්ධෙට ඇලෙන්නේ. විරාගා විමුච්ඡති. ඒතර නිදහස් වෙනවා. නිදහස් වුණොත් විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති. නිදහස් වුණ ඥානය පහළ වෙනවා. කීනා ජාති ඉපදීම ෂේ වුණා. වූසිතම් බ්‍රහ්මචරියම් බඹසර වාසය අවසන්. කතං කරණීයං කළ යුතු දේවල් කළා අවසන්. නාපරං ඉත්තත්තා යාති ප්‍රජානාති ඉදිරියට කරන්න දෙයක් නැහැ. අරහත්ත්වයටපත් වෙන්නේ කෙනෙක් ওই විදිහට. මේ සියල්ල ජයශ්‍රී මහ බෝසෙමනේ ගුරු උපදේශ රහිතව මගේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. ආශ්චර්යයි අద్භූතයි. මේවා ලෝකේ කතා වෙන්නේ ඒවද? දැන් ඔබ ගමේ සිල්ලර කඩේට යනවා, තොග කඩේට යනවා, සුපර් මාකට් වලට යනවා, බස් එකේ යනවා, වැඩපළ කරන තැන ඉන්නවා. පංච උපාදානස්කන්ධය ගැන කතා වෙනවද? පාසල් යනවා. කොහෙවත් කතා වෙන්නේ නැහැ. බුදු කෙනෙක්ගේ ශාසනය විතරයි මේ ජීවිතය අවබෝධ කරන මේ උතුම් දහම්පරයය කතා කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් විදිහට මේ වාගේ දෙයක් අහලවත් තිබ්බේ නැත්තම්
ඒක මහා ලාභයක්. ඒ නිසා අහලා හරි තියාගන්න. මේ දේශනා නිතර අහන්න. ඒ වචන හුරු කරගන්න. පුළුවන් විදිහට විමසන්න. ඔබට යම් දවසක මේ බුදු සසුනේ පිහිට ලැබෙනවා. ඒ නිසා ගුරු උපදේශ රහිතව සනාතන මේ ධර්ම අවබෝධ කොට වදාළ ඒ ආශ්චර්යවත් වූ අපගේ භාග්‍යතුන් වහන්සේගේ සරණින් ඔබට යහපත සැලසේවා. ඔබටද ජීවිතය අවබෝධ වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා.